අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ දිනවල සමහර වෙලාවට කොවිඩ් වසංගතයේ අලුත් ප්‍රවණතාවයක් අලුත් රැල්ලක් එක්ක ඊයේ දවසේදීත් සැලකිය යුතු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. ඒ වගේම මරණ 82ක් ඊයේ දවසේදී වාර්තා වුණා. අපි ඒ අවධානම හඳුනාගත යුතු වෙනවා. ඒ අවධානම එහෙම තියෙද්දී මේ වෙලාවේ උද්ඝෝෂකයන් පාරට බහැලා තියෙනවා. සමහර වෙලාවට ඒ මත මේට යලි උත්තේජනයක් ලැබෙනවා කොවිඩ් ව්‍යාප්තියට. ඒ පිළිබඳවත් වෛද්‍යවරුන් තමන්ගේ මත ඉදිරිපත් කළා තිබුණා. නමුත් වෘත්තීය සමිතිය තමන්ගේ අයිතීන් වෙනුවෙන් මේ වෙලාවෙත් උද්ඝෝෂණ කරන්න පාරට බහින සූදානම්ෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි උද්ඝෝෂකයන්ගේ අනිසි ක්‍රියාවන් හින්දා මේ වෙලාවේ සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ පාලනය කරන්න ගියපු මහර්ගම පොලිස් ස්ථානාධිපතිතුමන් බරපතල තුවාල ලැබලා රෝහල්ගත කරලා තියෙනවා. ඒ සියලු පසුබිම් එක්ක අපි හිතුවා අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න 7 වෙනි පැයට මේ පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න තාමත් මාදරෙන් අයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබන් සුබ දැසනා. අජිත් රෝහණ මහත්තයාට අලුත් වගකීමකුත් පැවරෙනවා. ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ධූරයේ වගකීමත් පැවරෙනවා. ළමයින්ට හෙට දවසේදී සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් සහ අනාගතයේ සුරක්ෂිත කිරීම වෙනුවෙන් මේ පිළිබඳවත් අපි කතා කරමු. ඒ හා ආශ්‍රිතව අර ගල්කිස්සේ 15 වෙනිදි දැරිය සම්බන්ධයෙන් වන නීතිමය කෘත්‍යයන්ගේ භාවිතාව මේ වෙලාවේ කොහොමද තියෙන්නේ කියන කාරණයත් ඒත් එක්කම රිෂාඩ් බදුදීන් ගරු අමාත්‍යතුමන්ගේ හිටපු ගරු අමාත්‍යතුමන්ගේ නිවසේ ඇති වුණු සිද්ධිදාමී පිළිබඳව මේ වෙනකොට පවතින තත්ත්වය පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. ඒත් එක්කම විශේෂම සඳහන් කරන්න ඕන පොලිසිය අලුත් පියවරක් තිබ්බා. සුනකයන් යොදාගෙන කරපු මෙහෙයුම් වල සාධනීය පියවරක් පසුගියදා ඉදිරියට තියන්න තුමලා සමත් වුණා. ඒ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. මම මුලින්ම කැමති අජිත් රෝහණ මැතිතුමනි දැන් ඊයේ දවසේදී ගුරුවරුන් සිවුදිගින් ආවා කොළඹට උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහිදී ඔබතුමාලා අත්අඩංගුවට ගැනීම සිද්ධ කළා. ඇයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කළේ? 44 දෙනෙක් ඔබතුමාලා අත්අඩංගුවට ගත්තා. 44 දෙනෙක් අත්අඩංගුවට ගත්තා නම් ගුරුවරු ඒ වගේ නීති කඩ කිරීමක් හෝ ඔබතුමාලගේ අත්අඩංගුවට පත් වෙන්න වරදක් සිද්ධ කළා තිබුණාද එතන? ඔව් දැන් ප්‍රථමයෙන්ම කියන්න ඕනේ අපි දසුන් දැන් අපිට බාර දීලා තියෙන නීතිමය වගකීමක් තියෙනවා පොලිසියට. ඒ පොලිසියට තියෙන නීතිමය වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒකට තමයි පොලිසියට පඩි ගෙවන්නේ. කවුද මේ පඩි ගෙවන්නේ? කවුද වැටුප් ගෙවන්නේ? මේ රටේ බදු ගෙවන මහජනතාව වෙන කවුරුවත් නෙමෙයි. දැන් යම්කිසි අවස්ථාවකදී මාර්ගයක් අවහිර වෙලා තියෙනවා නම් ඒ මාර්ගේ වාහන ගමනාගමනය වෙන්න බැයි නම් ඒ මාර්ගේ ලෙඩෙක් ගෙනියන ඇම්බියුලන්ස් එකකට යන්න බැයි නම් එදිනෙදා කටයුතු වල යෙදෙන ජනතාවට තමුගේ එදිනෙදා කටයුතු කරගන්න බැයි නම් ඒ ගැන මැදිහත් වෙලා ක්‍රියා කරන්න පොලිසියට බැයි නම් පොලිසියෙන් ඇති වැඩක් නැහැ. මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ හැම පොලිසියකටම පොදු සිද්ධාන්තයක්. දෙවෙනි කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි උපව්‍යවස්ථාව අනුව යම්කිසි කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණයක යෙදෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එවැනි ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම සාමකාමී උද්ඝෝෂණ වලට පොලිසිය ගරු කරනවා. පොලිසිය ගරු කරන්න ඕනේ. මැදිහත් වෙලා ඒ කියන්නේ එවැනි ආකාරයේ දේවල් වලට පොලිසියට මැදිහත් වෙන්න බෑ. කවුරු හරි කෙනෙක් සාමකාමීව කාටවත් අවහිරයක් නොකරන්න උද්ඝෝෂණයක් කරනවා නම් ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ නීතිමය ප්‍රතිපාදනය උපුටාගෙන තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය. ඒකට ගරු කරන්න ඕනේ. නමුත් දැන් යම්කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් මහා මාර්ගයේ අවහිර කරමින් කටයුතු කරනවා නම් අන්න ඒක වගේ අවස්ථාවකදී පොලිසිය මැදිහත් වෙලා ක්‍රියා කරන්න ඕනේ අන් අයගේ යහපත සඳහා. මොකද හැම අවස්ථාවකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් සඳහන් වෙනවා, ජාත්‍යන්තර ප්‍රඥප්තියත් සඳහන් වෙනවා. සඳහන් වෙන්නේ මොකද්ද? තමන්ගේ අයිතිවාසිකම් උදෙසා අන් අයගේ අයිතිවාසිකම් නැති කරන්න බෑ කියලා. එතකොට දැන් යම් අවස්ථාවකදී මාර්ගය අවහිර වෙලා තියෙනවා නම් යම් අවස්ථාවකදී මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා වෙනවා නම් අනෙත් අයගේ දැන් අපි හිතමු උද්ඝෝෂණයට සහභාගී වෙන පිරිස 1000ක් වෙන්න පුළුවන් 2000ක් වෙන්න පුළුවන්
400ක් 500ක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පාරේ ගමන් කරන පිරිස දසදහසක් ලක්ෂයක් වෙන්න පුළුවන්. එතකොට පොලිසියට මැදිහත් වෙලා ක්‍රියා කරන්න අවශ්‍යයි. ඉතින් එතකොට එවැනි අවස්ථාවලදී තමයි පොලිසිය ක්‍රියා කරන්නේ. මේක එක නීතිමය තත්ත්වයක්. අනිත් නීතිමය තත්ත්වය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) උපව්‍යවස්ථාවේ වගේම 15(7) උපව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. යම් යම් අවස්ථාවලදී මේ 14 වෙනි ව්‍යවස්ථාවෙන් භුක්ති විඳින්න තියෙන භාෂණයේ ප්‍රකාශනයේ නිදහස සීමා වෙන අවස්ථා. මෙතේ අපිට වැදගත් වෙන කාරණා දෙකක් තියෙනවා. මේදී එකක් තමයි අන්‍යයන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා. අනිත් කාරණේ තමයි සෞඛ්‍යමය හේතුවක් තියෙනවා. දැන් ඇත්තටම අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවන් දෙක බැලුවොත් එකක් තමයි ওই උද්ඝෝෂණ පවතින අවස්ථාවලදී මහා මාර්ගය අවහිර වෙනවා. මහා මාර්ගය අයිති වෙනකොට අන්‍යයන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා. එතකොට සමහර වෙලාවට එදිනෙදා කටයුතු කරගන්න යන ජනතාවට යන්න බෑ. එතන හන්දියක් බ්ලොක් වෙනවා කියන්නේ මුළු පාරවල් ටික ඔක්කොම බ්ලොක් වෙනවා. ගාලු මුවදර එතන බ්ලොක් වෙනවා කියන්නේ කොටුවත් බ්ලොක් වෙනවා, පිට කොටුවත් බ්ලොක් වෙනවා, කොල්ලු පිටියත් බ්ලොක් වෙනවා. එතකොට ඒ කොළඹම අවහිරතාවයක් ඇති වෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) තියෙන අනිත් කාරණේ තමයි සෞඛ්‍යමය තත්ත්වය. දැන් මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා පළාත් අතර සංචරණය තහනම් කරලා කියලා. එතකොට යම් පළාතකින් තව පළාතකට කෙනෙකුට යන්න පුළුවන්කම තියෙන්නේ කාරණා දෙකකට විතරයි. මොකක්ද ඒක සාමාන්‍ය ජනතාවට? මොකක්ද ඒ කාරණා දෙක? එකක් තමයි තමුන්ගේ ළඟම ඥාතියෙක්ගේ අවමගුලකට. ළඟම ඥාතියෙක් කියලා කියන්නේ එක්ක ස්වාමි පුරුෂයා, බිරිඳා, අම්මා, තාත්තා, නැන්දා, මාමා, නැත්තම් සහෝදරයෙක්ගේ, නැත්තම් දරුවෙක්ගේ. එහෙම නැත්තම් අසනීපයකට ප්‍රතිකාර ගන්න. මේ ඇරෙනකොට පළාත් අතර සංචරණය සීමා කරලා තියෙනවා. එතකොට ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරලා පොලිස්පතිට එවලා තියෙනවා මේ උද්ඝෝෂණ වගේ ක්‍රියාවලීන් මගින් මේ රෝගය පැතිරෙනවා. ඒක නිසා ඒක වැළැක්වීමට පියවර ගන්න කියලා. ඉතින් මේ කාරණා ඔක්කොම සලකලා බලලා තමයි පොලිසිය හැම අවස්ථාවකදීම අපි මෙවැනි උද්ඝෝෂණයක් ආරම්භ වෙන අවස්ථාවක එක පැත්තක් අපි නීතියේ පිළිසරණ පතනවා. මොකද්ද? අපරාධ නඩු විධාන සංග්‍රහ 106 වෙනි වගන්තිය යටතේ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ අය සම්බන්ධයෙන් ආඥාවක් නිකුත් කරන්න කියලා. එතකොට එවැනි ආඥාවක් සමහර වෙලාවට අධිකරණය නිකුත් කරනවා, සමහර වෙලාවට අධිකරණය කියනවා පොලිස් ආඥා පනති සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන බලතල අනුව පොලිසියට ක්‍රියා කරන්න කියලා. ඉතින් එවැනි අවස්ථාවලදී අපිට ක්‍රියා කරන්න වෙනවා. දැන් මේ ඊයේ පෙරේද ඇතිවෙච්ච සිද්ධීන් ඔක්කොම එවැනි අවස්ථාවකදී. මොකද රටේ පොලිසිය හැටියට නිල ඇඳුම් අඳින පොලිස් නිලධාරීන් හැටියට ඒ ප්‍රදේශීය භාර පොලිස් නිලධාරීන් හැටියට එවැනි අවස්ථාවකදී බලාගෙන ඉන්න බෑ. කියන්නේ මාර්ගය අවහිර වෙනවා. නමුත් ඔබ දකින්න ඇති අපි කිසිම අවස්ථාවක අර පෙර මීට වසර ගණනාවකට පෙර පාවිච්චි කරපු ආකාරයට බලය පාවිච්චි කිරීම සිදු කරන්නේ නැහැ. මොකද අපිට මේ වෙලාවේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ මිනිස්සුන්ගේ පාරේ මේ නැවතිලා ඉන්න දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් ඇම්බියුලන්ස් තියෙනවා. එතකොට වෙන වාහන තියෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපි කටයුතු කරන්නේ ඉතාම සුහදශීලීව මේ පිළිබඳව දැනුම් දීම් කරලා මේ පිළිබඳව අවවාද කිරීම කරලා ඒ අවස්ථා සියල්ලම මගහැරන අවස්ථාවකදී තමයි අපිට සිද්ධ වෙන්නේ අත්අඩංගුවට ගැනීම කරන්න. දැන් එවැනි අවස්ථාවකදී ඔබ දකින්න ඇති පෙරේද ඇතිවෙච්ච සිද්ධියේදී දැන් අපි දාලා තියෙනවා පාරේ බැරිගේට්ස් බාධක දාලා තියෙනවා. දැන් මේ බාධක පෙරලාගෙන යන අවස්ථාවේදී අපේ සහෝදර නිලධාරියෙක්ගේ මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟිලි දෙකක් සදාටම අහිමි වුණා. දැන් ඔහු ඉතිරු ජීවිත කාලය ගත කරන්න වෙන්නේ ඇඟිලි 3කින් තමයි. තමුන්ගේ තරුණ නිලධාරියෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. ඒතර ඇඟිලි 3කින් තමයි තමුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න වෙන්නේ. ඉතින් මේ වගේ කැපකිරීම ශ්‍රී ලංකා පොලිසිය හැටියට සිද්ධ කරන්නේ අපිට යම් කිසි මෙහෙවරක් නීතියෙන් පවරලා තිනවා ඒ මෙහෙවර ඉෂ්ට කරන්න. ඉතින් ඒ අනුව තමයි ඊයේ 44කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්තේ ඒ විශේෂ චෝදනා කීපයක් යටතේ. අජිත්වල මත එතනදී ඔබතුමා සඳහන් කරනවා කාන්තා පාර්ශවයේ මෙච්චරයි පුරුෂ පාර්ශවයේ මෙච්චරයි වෙනත් කියලා. මොකද්ද වෙනත් කියලා ඔබතුමාලා අත්අඩංගුවට? ඔව් දැන් මෙහිදී මේ 44 අත්අඩංගුවට ගත්ත අය අතර ගුරුවරුන් 22ක් ඉන්නවා. ගුරුවරියන් 16 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව තව 6 දෙනෙක් ඉන්නවා. ඒ අය රැගෙන ආපු වාහනවල රියදුරන් ඒ වගේ මේ සඳහා සහාය දෙන්න ආපු මේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච අනිත් කට්ටිය. ඒ අය තමයි අපි අත්අඩංගුවට ගත්තේ. දැන් ඒ අය අත්අඩංගුවට ගත්තේ අපි ගත්තොත් ජාතික මම්මාවත් පනත තරෝෆයා ඇක්ට් කියලා එකක් තියෙනවා. මේ පනතේ
59 වෙනි වගන්තිය යටතේ කවුරු හරි කෙනෙක් මහා මාර්ගයක ඉඳලා ඒ වාහන ගමනාගමනයට බාධාවක් සිදු කරනවා නම් එවැනි අවස්ථාවකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම අපේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා 331 වෙනි වගන්තිය අයුතු අවහිරය කියලා wrongful restraint කියලා. යම් කිසි කෙනෙක් ගමන් කරන්න තියෙන දිශාවකට යාම වළක්වන්න තව එක්කෙනෙක් නීති විරෝධීව කටයුතු කරනවා නම් අයුතු අවහිරය කියන වරද සිදු කරනවා. ඒතර මේ අයුතු අවහිරය කියන වරද සිදු කරන්න 5 දිනෙකට වැඩි පිරිසක් 5 දිනෙක හෝ ඊට වැඩි පිරිසක් සහභාගී වෙනවා නම් එතන තියෙනවා වරදක් නීති විරෝධී රැස්වීම කියලා. අජිත් රෝණ මහත්තයා අපි පැහැදිලි කිරීම කරමු අපි ඉක්මනට වෙලා බලලා ඔබතුමාගේ පැහැදිලි කිරීම. ඔව් එතකොට දැන් කවුරු හරි පුද්ගලයෝ 5 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් එකතු වෙලා යම් වරදක් කරනවා නම් ඒ කරන වරදට අමතරව තව වරදක් නීතිය ප්‍රතිෂ්ඨාපිත වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය 138 වෙනි වගන්තිය හැටියට ඒක තමයි නීති විරෝධී රැස්වීම කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට ඔබයි මායි දෙන්න මෙතන යම් කිසි වරදක් කරනවා නම් අපි දෙන්න විතරක් හිටියට ඒක නීති විරෝධී රැස්වීමක් වෙන්නේ නැහැ. හැබැයි 5 දෙනෙක් හරි ඊට වැඩි පිරිසක් හිටියොත් ඒක ඒ වරදට අමතරව තව වරදක් ප්‍රතිෂ්ඨාපනය වෙනවා. ඒක නීති විරෝධී රැස්වීම කියලා. එතකොට ඊට අමතරව විශේෂයෙන්ම මේ දිනවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කරලා තිබියදී මේ උද්ඝෝෂණ මේවා මගින් මේ අලුත් ප්‍රභේද ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා එවැනි අවස්ථාවකදී ඒ ගැන දැනුම් දීලා තියෙද්දි පළාත් සංචරණ සීමා සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කරලා තියෙද්දි එවැනි නියෝගවලට පටහැනිව යම් පාර්ශවයක් කටයුතු කරනවා නම් එය අපි සලකන්නේ නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක්. එතකොට නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරොත් ලංකා දණ්ඩ සංග්‍රහයේ 264 වෙනි වගන්තිය යටතේ යම් පිරිසක් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් මේ සියලු කාරණා ඔස්සේ තමයි මේ අය අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා. අජිත් රෝණ මහත්තයා දැන් අර මහරගම පොලිසිය ස්ථානාධිපතිවරයා හාස්පිටල ඇතිවුණු සිද්ධාමයේදී ඔබතුමාලා ඒ පිරිස පහුවදා තමයි අත්අඩංගුවට ගන්න. එදා සිද්ධ වෙච්ච වෙලාවේ අත්අඩංගුවට ගන්නේ නැහැ. එහෙම කළේ ඇයි කියලා උන් ප්‍රශ්න කළා. මොකද්ද ඔබතුමාට තියෙන උත්තරේ? නෑ දැන් එවැනි අවස්ථාවකදී ඒ වෙලාවේ විශාල පිරිසක් එතන ඉන්නවා. එතකොට ඒ වගේම එවැනි අවස්ථාවකදී ඒ සම්පූර්ණ පිරිස අත්අඩංගුවට ගන්න අපිට පුළුවන් අවශ්‍ය නම් නීතිය බලතල තියෙනවා. හැබැයි එමගින් සමහර වෙලාවට ඒ ප්‍රදේශයේ දේපළවලට ඒ වගේම ජනතාවට හානියක් වෙන්න පුළුවන්. මේ පිරිස කුපිත වෙලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී අපි කරන්නේ ඒ අය ඒ සඳහා මූලිකත්වයේ දීපු අය වීඩියෝ පටවලින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම. ඇත්තටම එදාම තමයි හැබැයි එදා රාත්‍රිය අත්අඩංගුවට ගත්තේ. පහවදා නෙමෙයි. පහවදා කියන්නේ ඊයේනේ. එදාම රාත්‍රිය අපි රෑ 12 විතර වෙනකොට ඒ අය හඳුනාගෙන අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ අත්අඩංගුවට ගත්තේ ඒ සිද්ධියට අදාළව. මොකද දැන් අපි යම්කිසි අවස්ථාවකදී එක පුද්ගලයෙක් නැත්තම් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නකොට 500ක 1000ක පිරිසක් එතන ඉන්නකොට ඒ අය ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න පුළුවන්. එමගින් හානිය වැඩි වෙන්න පුළුවන්. එමගින් සමස්ත සමාජයට හානියක් වෙන්න පුළුවන්. පොලිසියට හානියක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මහ ජනතාවට හානියක් වෙන්න පුළුවන්. ඒ වැනි කාරණා වළක්වන්න තමයි අපි හැම අවස්ථාවෙම උත්සාහ කරන්නේ. සමහර වෙලාවට දැන් ඔබතුමා සඳහන් කළා ඔබ වෘත්තීය අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අනුකූල අවස්ථාවේ ප්‍රතිපාදනක් තියෙනවා. ඒ අයට ඒ වෙනුවෙන් පෙනෙන්නේ. ඒ වගේම තමයි ඔවුන්ට සීමාවන් දාලා තියෙනවා 15 අන් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකිරීම වෙනුවෙන් වන ක්‍රියාත්මක භාවයේ සම්බන්ධයි. දැන් ඔබතුමාලා උද්ඝෝෂකයින්ට දැනුම් දීලා තියෙනවද මෙතන ඇවිල්ලා මේ දේ කරන්න එපා. විශේෂයෙන්ම මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා ආශ්‍රිත සිද්ධිය මිනිපෙට්ටියක් ගලා පුච්චන මාර්ගයේ පුච්චන්නේ. එතන ඇති වෙන තත්ත්වය. ඊට පස්සේ එතනින් හැබැයි පාර්ලිමේන්තුවේ තියෙන දෛනික කටයුතු සිදු කරන්නේ. ඔවුන්ට දැනුවත් කරලා තියෙද්දිද ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරුනේ අජිත් රෝණ? ඔව් දැන් පොලිසිය එතෙන්දි දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිරන්තරයෙන්ම මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරලා තියෙන පළාත් අතර සංචරණ නියෝගය අනිත් නියෝග ඒ ගැනත් අපි නිරන්තරයෙන් සඳහන් කරලා තියෙනවා මාධ්‍ය හරහා. ඉතින් එතකොට ඒ වගේම ඕනෑම කෙනෙකුට තමුන්ට මේ දැන් අපි කොවිඩ් රෝගය කාලේ උද්ඝෝෂණ තියන්න තිබීම අවදානම් කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියලා තියෙනවානේ. ඉතින් එවැනි අවස්ථාවකදී ඒකට සහභාගී වෙන්න බෑ. ඒ ගැන කවුරුත් දන්නවා. ඉතින් ඒක මේ වෙලාවේ තියෙන්නේ රෝගයක් පිළිබඳ ප්‍රශ්නයක් නේ. අලුත් වේරියන්ට්ස් එනවා, අලුත් ප්‍රභේද එනවා. දවස ගානේ කොවිඩ් ආසාදිත රෝගීන් බිහි වෙනවා. එතකොට අපිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත
ඒ රෙගුලාසිය 37 වෙනි වගන්තිය යටතේ බලය පවරලා තිනවා මේ ගැන ක්‍රියා කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම පොලිසිය මැදිහත් වෙලා ක්‍රියා කරන්න ඕනේ. එහෙම ජනතාව දැනගෙන තිබුණත් මේවට සහභාගී වෙන අය පූර්ව දැනුම් දීමක් ඒ අය දන්නවා මේකේ නීතිමය තත්ත්වය තිබුණත් අපි ඒ අවස්ථාවේදීත් හැම වෙලාවකදීම ඒවා යම් කිසි ශබ්ද විකාශන යන්ත්‍ර වලින් අපි කියනවා ලවුඩ් හෙලර්ස් කියලා ඒවා දාලා අපි දැනුම් දීම් හැම අවස්ථාවකදීම කරනවා මේ තත්ත්වය ගැන විසිර යන්න කියලා. ඒ වගේම ඊළඟ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ හැම එකදීම කටයුතු කරන්න බැරි අවස්ථාවලදී තමයි අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ. දැන් යම් හේකින් ওই දැනුවත් කිරීමත් කරලා ඔබතුමාලා අත්අඩංගුවට ගන්න උදවිය වෙනුවෙන් දැන් විශේෂයෙන්ම බහරගම පොලිසිය ස්ථානාධිපතිවරයා ආශ්‍රිත සිදුවීමේදී අත්අඩංගුවට ගන්න අයට නීතියේ තියෙන දඬුවම් මොනවද ප්‍රතිපාදන ඔබතුමාලා ගොනු කරලා තියෙන බීවාර්තා අනුව? ඔව් ඇත්තටම දැන් එකක් තමයි මේ අය නීති විරෝධ රැස්වීමක සමාජිකින් වෙච්ච එක. අනිත් එක තමයි දැන් එතන මිනි පෙට්ටියක් තබලා ගිනි තබාලා තියෙනවා. එතකොට ඒක ඒ පිළිබඳව පොදු චේතනාවෙන් යුතුව කටයුතු කරාම මහා මාර්ගයකට අලාභ කිරීම, පොදු දේපොළකට අලාභ කිරීම. මට දැනුම් දීපු විදියට එහි අලාභයේ රුපියල් 1,50,000ක් ලක්ෂ දෙකකට ආසන්න බවට ඉංජිනේරුවරයා සහතික කරලා තියෙනවා. ඒතර පොදු දේපොළකට අලාභ කිරීම කියන චෝදනාව වෙනවා. ඊළඟ කාරණේ තමයි රාජකාරියේ නියුතු පොලිස් ප්‍රධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීම සහ තුවාල සිදු කිරීම, බරපතල තුවාල සිදු කිරීම. එතකොට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 316 වෙනි වගන්තිය යටතේ වරදක් වෙනවා. ඒ වගේම 183 වෙනි වගන්තිය යටතේ වරදක් වෙනවා. රාජකාරියට බාධා කිරීම. ඒ වගේම 344 සාපරාධී බලහත්කාරයේ පෑම කියන චෝදනාව යටතේ වරදක් වෙනවා. ඉතින් එතකොට මෙවැනි අවස්ථාවකදී මේ වැරදි සියල්ලකටම යම් කිසි කෙනෙක් වරදකරු වුවහොත් ඔහුට අවුරුදු 3 ඉඳලා 7 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්. මොකද පොදු දේපොළ පිළිබඳ පනති වැරදි වලට තියෙන දඬුවම සාමාන්‍ය දඬුවම් වලට වඩා වැඩි. දැන් ඔබතුමාලා ඊ අත්අඩංගුවට ගත්ත අය සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවද අජිත් රෝණ මත? එහෙම නැත්නම් සාමාන්‍ය නීතිය යටතේ මේ වෙනකොට ඔබතුමාලා ඒ අය නිරෝධායනය සඳහා යොමු කරන්න කටයුතු කරලා තියෙනවද? මොකක්ද තියෙන තත්ත්වය? දැන් ඇත්තටම ඒ සඳහා යොමු කිරීමට ඊ අපි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරා. ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළේ කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින්. හැබැයි එහිදී ඔවුන් කොවිඩ් ආසත්‍ය බවට වාර්තා වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහිදී කොවිඩ් ආසාදිතය බවට පත් වුණා නම් අනිවාර්යයෙන් මේ අය නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න සිද්ධ වෙනවා. අපිට නෙමෙයි, අපි නෙමෙයි තීරණය ගන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය බලධාරීන්. නමුත් අපි අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. දැන් අපි දැක්කා සමහර තැන්වලදී ගුරුවරුන් නුවර ඉඳන් කොළඹට පාගමනක් සූදානම් කරලා තියෙනවා කියන කාරණේ. දැන් ඔබතුමාලා පළාත් අතර සංචාරන සීමාවන් පනවලා තියෙනවා. අත්‍යවශ්‍ය කටයුතු සඳහා සහ රාජකාරී කටයුතු සඳහා පමණයි පළාත් අතර සංචාරණය කරන්න පුළුවන්. මෙහෙම සිද්ධියක් වුණොත් නුවර ඉඳන් කොළඹට එන මේ උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් ඔබතුමාලා මේ වෙනකොට හිතලා තියෙනවද මොකද්ද කරන්න කියලා? නීතිය ප්‍රතිපාදන තියෙනවද ඔබතුමාලාට මේ වෙලාවේ ඕන් පළාත් අතර සංචාරණයක් සිදු කරන මොකද්ද ගන්න පුළුවන් නෛතික ක්‍රියාමාර්ග? ඔව් දැන් ඇත්තටම මේ ගැන විශේෂයෙන් මේ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දන්වලා තියෙනවා. දැන් නුවර ඉඳලා කොළඹට එනකොට පළාත් තුනක් තියෙනවා. මධ්‍යම පළාත, සබරගමු පළාත, ඊළඟට බස්නාහිර පළාත. ඒ අයට මේ නීතිය ප්‍රතිපාදන අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 වෙනි පරිච්ඡේදයේ තියෙන ප්‍රතිපාදන අනුව අවශ්‍ය කටයුතු අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න, ඒ වගේම අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා පොලිස් මූලස්ථානයේ පැහැදිලි උපදෙස් ලබා දීලා තියෙනවා. අපි එතන මෙහාට යමු. දැන් යම් හේකින් මේ උද්ඝෝෂකයන් සිද්ධ කරන ක්‍රියාවලියත් එක්ක කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයත් යම් තැනක අන්තරු වගවීමක් සිද්ධ කරන ඒ පිළිබඳවත් හිතන්න වෙලා තියෙනවා. ඒ එක්කම මේ වෙලාවේ නිරෝධායන නීතිය යටතේ පොලිසිය ක්‍රියාත්මක වෙනකොට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක වෙනකොට සමහර වෙලාවට ප්‍රජාවගෙන් ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ අජිත් රෝහණ මහත්තයා. දැන් අටලුගම සිද්ධියක් සිද්ධ වුණා, කෙල ගැසීමක් හින්දා එතෙන්ද ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරා. ඒ වගේම සිද්ධියක් මේ වෙලාවේ තවත් ප්‍රදේශයකින් වාර්තා වුණා දැන් දින දෙකකට කලින්. ඒ වගේ සිද්ධියක් අදත් වාර්තා වෙන්න පුළුවන්. මොකද්ද ඔබතුමාලා දෙන්න තියෙන උපදේශ? එක පැත්තකින් පොලිසියේ භාවිතාව, අනෙක් පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන කාර්යභාරයට සහාය නොදැක්වීම, නිරෝධායන නීති මේ සියල්ල එක්ක මොකද්ද ඔබතුමාලා දෙන්න තියෙන? ඔව් දැන් ඔය දෙවෙනි සිද්ධිය වාර්තා වුණේ පෙරේදා කිලිඋල්ල ප්‍රදේශයේදී. ඒත් එහෙමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගිහිල්ලා කොවිඩ් ආසාදිත බවට සැක කරන රෝගියෙක් සම්බන්ධ ක්‍රියා කරන්න යාමේදී ඔහුගේ පියා ඔහුට පහර දීලා ඒ වගේම කෙල ප්‍රහාරයක් එල්ල කරා. දැන් මේක මම හිතන්නේ ලංකාවේ විතරක් තියෙන ප්‍රවණතාවයක් මේක. මේ දැන් තමුන් වෙනුවෙන් යහපත සලසන්න යන, තමුන් මරණයෙන් බේර ගන්න යන, තමුන්ගේ අනිත් අය රෝගයේ බෝ වීමෙන් වළක්වා ගන්න යන අයට දැන් පොලිසියට ප්‍රහාර එල්ල කරනවා කියනකො ඒ එල්ල කරන්නේ
කසිප්පු අල්ලන්න යනකොට ගංජා අල්ලන්න යනකොට ඒගොල්ලන්ට හානියක් වෙනවා කියලා ඒකත් වැරදි. නමුත් දැන් මේක එහෙම කිසිම නැතු මේ තමුන්ගේ යහපතට පිහිටට එන මිනිස්සුන්ට කෙල ගහන්න තරම් මිනිස්සු සාහසික වෙනවා නම් රටක එතකොට සමාජයේ තියෙන සදාචාරය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපි දෙසැම්බර් මාසේ 2 වෙනිදා අටුළුගමදී වෙච්ච සිද්ධියේ පුද්ගලයා අධිකරණයෙන් වරදකරු වුණා. ඔහුට අවුරුදු 6ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියමුණා. දැන් ඔහු ඇතුලේ ඉන්නේ. දැන් මේ සිද්ධියත් අපි එහෙමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මේක මම නම් විශ්වාස කරන්නේ දසුන් මේ රටේ මිනිස්සුන්ගේ යම්කිසි ආකාරයක සදාචාරය ගති පැවතුම් ඒව අතර ප්‍රශ්නයක්. නැත්තම් දැන් සමහර වෙලාවට කේන්තියක් එනකොට බනින්න පුළුවන්. මොකක් හරි හේතුවක් හින්දා බනින්න පුළුවන්. නමුත් මේ කෙල ගහන තරමට මිනිස්සු සදාචාරාත්මක පිරිහීම පුදුම සහගතයි. මේ අපි වගේ රටක අපි හැම වෙලේම බෞද්ධ සදාචාරය මේවත් එක්ක පදනම් වෙලා ඉන්න අපි මේ සතුන්ටත් හැම වෙලේම මෛත්‍රී කරන්න පුරුදු වෙලා තියෙන අපි මේ තරමටම පත්වීම ගැන ඉතාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමාලා නීති ක්‍රියාත්මක කරන්න සූදානම්. අනිවාර්යයෙන්. අපි එතන මෙහාට එමු. දැන් අර 15 වෙනිදා දැරිය සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග දැන් එක දැනකින් සමාජ මාධ්‍යත් යම් තැනක චෝදනා කරනවා සහ සමාජයේ කතිකාවතක් තියෙනවා. දැන් 15 වෙනිදා දැරිය සම්බන්ධයෙන් ඔබතුමාලා කරගෙන ආපු පරීක්ෂණ ටික මේ වෙනකොට යට ගහලා තියෙනවාද? අර VIP ලිස්ට් එකක් ආවා, නම් ටිකක් සමාජ මාධ්‍ය සංචාරණය වුණා. ඊට පස්සේ වුණත් අඩංගුවට ගන්න වෙයි කියලා ඒක යට ගහලා තියෙනවාද? මොකද්ද එතන මේ වෙලාවේ තියෙන තත්ත්වය? නෑ කිසිම ඇටගැහිල්ලක් නෑ මේ ළමහා කාන්තා කාර්යාංශයේ තියෙන මගේ යටතේ මගේ අධීක්ෂණය යටතේ මම තමයි ඒ අංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. එහි අධ්‍යක්ෂකවරියත් එක්ක මම දිනපතා මේකේ ප්‍රගතිය ගැන කතා කරනවා. දැන් දවස් 2කට ඉස්සෙල්ලත් තවත් සැකකරුවෝ දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරුවෝ දෙන්නෙන් එක්කෙනෙක් මේ කොන්ත්‍රාත් වැඩ කරන පුද්ගලෙක්, අනිත් තැනත්තා ජංගම දුරකථන රෙපයාර් කරන තැනක් පවත්වාගෙන යන එක්කෙනෙක් මොරටුව ප්‍රදේශයේ. ඒ අය අත්අඩංගුවට අරගෙන හඳුනා ගැනීම පෙරට්ටුවකට රක්ෂිත බන්ධනාගාරගත කළා. අපි නිරන්තරයෙන්ම මේ විමර්ශන කටයුතු සිදු කරනවා. එක් පැත්තකින් තාක්ෂණය උපයෝගී කරගෙන අනිත් පැත්තෙන් සාමාන්‍ය සාක්ෂි උපයෝගී කරගෙන මේ විමර්ශනය යට ගහලා නැහැ. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ සම්බන්ධව ඇත්තටම පසුගිය ජූනි මාසේ 8 වෙනිදා මම හෙළිදරව් කරේ ප්‍රථම වතාවට. එතකොට දැන් මේ සිද්ධිය ගැන විමර්ශනය කරගෙන යන අතරතුර ද විවිධ පාර්ශ්වයන් මේකට මේ සම්බන්ධව අත්අඩංගුවට ගත්තා. රටේ සමහර අය කියනවා දසුන් හිතනවා මේ රටේ ළමා අපරාධ රැල්ලක් තියෙනවා. ඒ කියන්නේ මේ සිද්ධි දෙක තුනක් වාර්තා වුණා. එහෙම ලංකාවේ ළමා අපරාධ රැල්ලක් නැහැ. ඒක මම ඕනෑම තැනක ඕනෑම වේදිකාවක ස්ටැටිස්ටික්ස් එක්ක ලෝකේ තියෙන සංඛ්‍යාලේඛනත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම ළමා අපරාධ අපි මේවට වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙනවා මේවා නවත්තන්න ඕන හින්දා. සමාජ කතිකාවත නිර්මාණය කළා මේවා නවත්තන්න ඕන හින්දා. නෑ ඒ වුණාට මේක පැය 24ම ඇහෙනකොට සමහර අය මේක අර්ථ දක්වනවා ලංකාවේ ළමයින්ගේ සුරක්ෂිතභාවයක් නැහැ කියලා. අපි බැලුවොත් ඉන්දියාව ඒ වගේම බංග්ලාදේශයනේ මාලදිවයින අපේ කලාපේ නේපාලේ වගේ රටවල් වල බැලුවොත් එහෙම ළමයින් අපචාරවලට අපයෝජනවලට ලක්වීමේ ප්‍රවණතාවය ජනගහනයේ ලක්ෂයකට සාපේක්ෂව අපට වඩා ඉතාම වැඩි. අපි කියන්නේ අපේ රටේ මේ තියෙන දේවල් මේ හරි කියලා මේවා තවදුරටත් සීරෝ කරගන්න පුළුවන් නම් බිඳුවට දාගන්න පුළුවන් නම් ඒක හොඳයි. දැන් මේ සම්බන්ධව නිරන්තරයෙන් අපි ප්‍රකාශ කරා මේ 15 වෙනි දැරිය ගැන. නමුත් දැන් ඇත්තටම ඒ ප්‍රකාශ කිරීම අපි ටිකක් නවත්තලා අර අත්අඩංගුවට ගැනීම මේ ආකාරයටම සිදු කරනවා. මොකද ඒක නවත්තන්නේ මේ තුලින් සමහර අය යම් වෙනත් වාසි ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මේ යම් මතවාදයන් ළමා පරපුර තුළ ඇති කරලා ළමයින්ගේ දිනදා කටයුතු අඩාල කරන්න මේ වගේ දේවල්. නමුත් අපි තාම පැහැදිලිව කියන්න ඕනේ දැන් ඉස්සර නම් මේ වගේ සිද්ධියක් වුණා මේ වගේ සිදුවීම් ඊට පෙර වෙලා තියෙනවා. උනහම අපට තාක්ෂණය තිබුණෙත් නැහැ. අපි ඉතින් ඒ සිද්ධියේදී අර පළවෙනි එක්කෙනා අත්අඩංගුවට ගත්තා, දෙවෙනි එක්කෙනා අත්අඩංගුවට ගත්තා, උසාවිය දැම්ම ඉවරයි. අපි එක්ක නෙවෙයි දැන් 43ක් අත්අඩංගුවට තව හොයාගෙන යනවා තාක්ෂණය. ඉතින් එතකොට ඒ නිසා අපි මේ යම් දේවල් හඹා යාම නිසාම ඒ පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව ජනතාව දැනුවත් වෙනවා. අපේ එකම අරමුණ තමයි මේ ක්‍රියාවලට ප්‍රසිද්ධියක් ලබා දීලා ජනතාව දැනුවත් කරලා මේවා වළක්වන්න. හැබැයි ඒවා තව පැත්තකට අර්ථ ගන්නවන්නේ එහෙම ප්‍රසිද්ධියක් ලබා දෙනකොට සමහර අය අර්ථ ගන්නවන්නේ ලංකාවේ ළමා අපරාධ වැඩි කියලා. නමුත් එහෙම කිසිම වැඩිවීමක් නැහැ. දකුණු ආසියානු කලාපයට සාපේක්ෂව බැලුවත් ඒ වගේම ඔබ ගිහිල්ලා බැලුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේට ගිහිල්ලා
මේ undetach.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවොත් එහෙම පැහැදිලිව පේනවා ලෝකේ ළමා ආරක්ෂණය අතින් තියෙන අංක 1 රට තමයි එක්සත් රාජධානිය, අංක 2 ස්වීඩනය, අපි ඉන්නවා 25 වෙනි ස්ථානයේ. ඒක 197කින් 25 කියන්නේ ඒක හොඳ ස්ථානයක්. එතන මෙහාට එමු. දැන් සමහර වෙලාවට මාධ්‍ය වාර්තා කිරීම තුළ පනවලා තියෙන නෛතික ප්‍රතිපාදන තුළ ඉඳන් මාධ්‍ය වාර්තා කරන්නේ. සහ සමහරලාට ඔබතුමාම එක තැනකදී සඳහන් කළා නීතියේ තියෙනවා මේ අපචාරවට ලක් වුණු දරුවන් පිළිබඳව අනවරණය කරන්න බෑ. මර්මිය ගියොත් ඒ පිළිබඳවත් කරන්න බෑ. සමහරලාට ඥාතීන්ට හානියක් වෙන්න පුළුවන්. හැබැයි මේ සීමාව තුළ ඉඳන් මාධ්‍ය භාවිතාව සිද්ධ වෙන්නේ. ඒත් එක්කම රිෂාඩ් බදූදීන් හිටපු ඇමතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත වුණු දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සහ ඒ සිදුවීමත් එක්ක ඔබතුමාලා කොළඹ ප්‍රදේශයේ පරීක්ෂා කිරීමක් සිදු කළා ලාභ මෙහෙකාර සේවයේ යොදවලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් ඒක අඛණ්ඩව සිද්ධ වෙනවද මේ වෙලාවේ මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය කියලා අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අනිත් හතර පැය සමගින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මැතිතුමන් එක්ක අජිත් රෝහණ මැතිතුමනේ විරාමයට යන කලින් මම ඔබතුමාලකට අරගෙන යනවා කියපු ප්‍රශ්නේ අර රිෂාඩ් බදූදීන් ගරු අමාත්‍යවරයාගේ නිවසේ ළමා මෙහෙකාර සේවයට ඇවිල්ලා ඝාතනය වුණු දැරිය සම්බන්ධයෙන් ඔබතුමාලගේ මේ වෙලාවේ පවතින නීතිමය කෘත්‍යයන් මොනවද කියන කාරණේට සම්බන්ධයෙන් කතා කරන්න කලින් එතනින් එහාට පළවෙනි ප්‍රශ්නය මාධ්‍ය භාවිතාව 15 වෙනි දැරිය සම්බන්ධයෙන් මාධ්‍ය භාවිතාව එතනින් පස්සේ දැන් මේ දැරිය සම්බන්ධයෙන් වෙන මාධ්‍ය භාවිතාව ඔතමාලා යම් තැනක කිව්වා ඡායාරූප පාවිච්චි කරන්න බෑ ඒක මාධ්‍ය සමහරලාට ඒක දැඩිව නීතියෙන් ආවරණය කරපු දෙයක් කරන්න බෑ උන්ගේ අයිතිවාසිකම් වෙනුනේ හැබැයි තාම පාවිච්චි වෙනවනේ ඒ වගේ තමයි සමහරලාට අනවශ්‍ය YouTube channel වලින් Facebook මාධ්‍ය තුල අනවශ්‍ය දේවල් නිර්මාණය කරන ආකාරයක් දකිනවා සමහරලාට අර සදාචාරය කියන එක බරපතල උල්ලංඝනය කරන ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ නේ නෑ ඇත්තටම දැන් මේක මේ සමාජයේ වැදගත් මතවාදයක් කතිකාවතක් ඇති වෙන ප්‍රශ්නය අපි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දසුන් 1995 අංක 22 කියන පනතින් අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනාවා. මේ සංශෝධනයට අනුව අලුත් වගන්තියක් හඳුන්වලා දුන්නා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ඈ යන්න කියලා. අයන්න ආයන්න ඈ යන්න කියලා වගන්තියක් හඳුන්වලා දුන්නා. ඒ අනුව යම් කිසි කෙනෙක් ලිංගික අතවරයකට පත්වෙච්ච අවස්ථාවකදී ස්ත්‍රී දූෂණයකට පත්වෙච්ච අවස්ථාවකදී එහෙම නැත්නම් බරපතල ලිංගික අපයෝජනයකට නැත්නම් ලිංගික අතවරයකට එවැනි කෙනෙක්ගේ හඳුනා ගැනීම නමගම ඡායාරූප විද්‍යුත්ව මුද්‍රිත මාධ්‍යයක ප්‍රසිද්ධ කරනවා නම් ඒක අවුරුදු 2 දක්වා කාලයක බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ හැකි වරදක් වෙනවා. ඉතින් දැන් මේවැනි සිද්ධීන් ගැන අපි නිරන්තරයෙන් බලාගෙන ඉන්නවා. අපි විමර්ශනය කරලා ඇත්තටම නඩු 2ක් විතර තමයි දාලා තියෙන්නේ මේ කාල පරිච්ඡේදය තුල. අපිට නඩු දාන්න පුළුවන්. දැන් අපි කාටද මේ නඩු දාන්නේ? මේ රටේ මාධ්‍යයට. ඉතින් අපි ඊට ඉස්සෙල්ලා කියන්නේ මේවා ගැන තමුන් විසින්ම ස්වයං වාරණයක් පනව ගන්න. දැන් ඇයි නීතිය මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ? අපි විතරක් නෙමෙයි. ලෝකයේ තියෙන බෙස්ට් ප්‍රැක්ටිස් එකක්. නැත්තම් ලෝකයේ භාවිතා කරන හොඳම නිර්ණායකයක් තමයි මෙවැනි දේවල්ට පත්වෙච්ච වින්දිතයින්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීම. එක් පැත්තකින් ඔවුන්ගේ පුද්ගලිකත්වයේ ප්‍රිවසි එක අනිත් පැත්තෙන් ඔවුන්ට සමාජයෙන් එල්ලවන විවිධාකාරයේ කෙනහිලිකම් ඒ වගේම කොන් කිරීම නවත්තන්න. ඉතින් දැන් ඒ වුණාට මම දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර YouTube channel වල ඒවා ඒ වින්දිතය අරගෙන එයාගෙන් ප්‍රශ්න කරනවා. දැන් එතකොට ඔයා කොයිද ඉස්කෝලේ ගියේ ඔයාගේ නම මොකද්ද? ඒවත් එක්ක දාලා තියෙනවා. එතකොට සම්පූර්ණම මේ කියන යුනිවර්සල් concept එක විශ්ව සංකල්පයට හානි වෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ ගැන නඩු දාන්න බැරි කමක් නැහැ. නඩු දාන්න පුළුවන්. නමුත් අපි දැන් සමහර අවස්ථාවලදී අපි තුමු පාසල් දැරියක් ප්‍රශ්න කරලා ටීවී එකේ දැම්මොත් එහෙම ඔයාට කොයි වෙලාවෙද මේ කට්ටඩිය අතින් මේ අනතුර වුනේ කොහොමද වුනේ මෙහෙම කියලා දැම්මට පස්සේ ආයේ ළමයාට ඉස්කෝලේ යන්න පුළුවන්ද? බෑ. ආයේ ළමයා ඉස්කෝලේ ගියාට පිටරටවල වගේ අපේ රටේ ඒ ළමයාගේ පන්තියේ ඉන්න අනිත් ළමයි ඒ ළමයාව අර විදිහටම පිළිගනීද? නෑ. ඒ ළමයාව ප්‍රතික්ෂේප කරනවා.
කොන් වෙනවා. අන්තිමට සමාජයෙන් ඒ ළමයට ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඉගෙනීම කඩාකප්පල් වෙනවා. ඒ වෙච්ච වරද තව ඒ ළමයාගේ අනාගත කාලය තුල වෙන වැරදි ගණනාවකට මූලාශ්‍රයක් බවට පත් වෙනවා. දැන් ඔබතුමෝ කියන කාරණේ මේ ඊයේ පෙරේදත් මාධ්‍ය වාර්තා කළා. සමහරවිට මූණ වහනවා. සම්පූර්ණ හඩින් කියනවා මම මේ දේ කළා මෙතනින් එහාට මට කියන්න බෑ කියලා. දැන් එහෙම වුණාම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා දරුවා ආශ්‍රිතව. දරුවන් ආශ්‍රිතවත් ඒ තත්ත්වයට බීතියක් ඔව් ඒ ළමයින් කොන්වීම සහ ඔවුන්ගේ පුද්ගලිකත්වයට තියෙන එක ප්‍රශ්නයක්. ඊට අමතරව මේ නඩුව විභාග වන අවස්ථාවේදී මේ කරපු ප්‍රකාශය ඊටාම අගතිගාමී ලෙස පැමිණිල්ලට බලපානවා. ඒ වගේම විත්තිකරු නිදහස් වීමට නිදොස් වීමට එවැනි ප්‍රකාශ බලපානවා. ඔව් දැන් සමහර වෙලාවට ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවෙනවා නම් ඔබතුමාලා නීති ක්‍රියාත්මක කරන්න සූදානම් අනිවාර්යෙන්ම දැන් අපි තීරණය කරලා තියෙනවා ඒ ආකාරයට අපි ඉස්සෙල්ලා දැනුම් දීමක් කරනවා යම්කිසි මාධ්‍යකින් හරි මාධ්‍ය ආයතනකින් හරි එහෙම වෙනවා නම් ඒ දැනුම් දීමටත් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ 365 ඈ යන්න යටතේ ක්‍රියා කරන්න. ඉතින් මම දන්නවා මේ රටේ සදාචාරාත්මක ඒ වගේම මේ නීති ගැන දන්න නීතිගරුක මාධ්‍ය ඒ වගේම මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන් ඊටාම පරිස්සමින් මේ ගැන කටයුතු කරනවා. ඒ වගේම මේ ළමා මෙහෙකාර සේවය ගැන ඔබ ඇහුවා. ඒක ඊටාම හොඳ තත්ත්වයක්. ලංකාවේ දැනට තියෙන මේ ළමුන් සහ කාන්තාවන් සේවයේ යෙදවීම පිළිබඳ නීතියේ තියෙන ප්‍රතිපාදන යටතේ ලංකාවේ කෙනෙක් සේවය යොදවන්න පුළුවන් අවුරුදු 16ට වැඩි නම් තමයි. අවුරුදු 16ට අඩු අය මෙහෙකාර සේවය යොදවන්න බෑ. ඒ වගේම අවුරුදු 16 18 වගේ වයස් වල අයටත් යම් යම් රැකියා තියෙනවා 40 ගාණක් එවැනි රැකියාවල යොදවන්න බෑ. ගල් කඩන ඒවා, පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ දේවල් වල ඒ ගිහිල්ලා මාළු අල්ලලා ඒ කරන කටයුතු. ඒ වගේ රැකියාවල් වල දැන් කඩේක 16 18 වගේ වයසේ අය කඩේක මේ බඩු කිරුවට ප්‍රශ්න බඩු කිරන්න ඒ වගේ වැඩකට යෙදුවට කමන්නේ. නමුත් සමහර රැකියා තියෙනවා අවදානම් සහිත රැකියා. එතකොට එවැනි රැකියාවල යොදවන්න බෑ. දැන් ඊට අමතරව ඊයේ මම පාර්ලිමේන්තුවේ හිටියා දසුන්. පාර්ලිමේන්තුවේ ඊයේ සවස් කාලේ මේ සම්බන්ධ විවාදයක් පැවැත්වුණා. ඒ පිළිබඳ විෂය භාර ඇමතිතුමා දැනුම් දුන්නා. ඒ පනතේට අනුව අමාත්‍යවරයාට පුළුවන් ගැසට් නිවේදනයක් ගේන්න. ඒ ගැසට් නිවේදනයක් අනුව තවත් මේ තත්ත්වෙන් ඔබට ගිහිල්ලා ළමයින් සේවයේ යෙදවීමේ වයස අවුරුදු 18 දක්වාම ගෙනෙන්න කටයුතු කරනවා කියලා ඉදිරියේදී. දැන් මේක හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ඉතින් අපි බලන්න ඕනේ මේ අපි ලෝකයේ අනිත් රටවල් බැලුවොත් ඇත්තට මේ රටවල් වල ළමයින් සේවයේ යෙදීමේ වයස අවුරුදු 14 16 වගේ තියෙනවා. ඉතින් අපි ඊටත් එහා සුපිරි තත්වෙට යනවා. එවැනි නීතියක් ආවොත් අවුරුදු 18ට අඩු කෙනෙක් එවැනි සේවයක යෙදවීම තහනම් කරොත්. ඉතින් ළමයින්ගේ අයිතිවාසිකම් පැත්තෙන් බලනකොට අපිට බොහෝ නීති තියෙනවා. බොහෝ නීති ව්‍යවස්ථාදායකයන් හදලා තියෙනවා. ගැසට් නිවේදන තියෙනවා. ප්‍රඥප්ති තියෙනවා. අනපනක් තියෙනවා. එකම දේ තමයි මේවා ක්‍රියාත්මක වීමේදී ඇතිවෙච්ච තත්ත්වය. ඉතින් එතකොට හැම අවස්ථාවකදීම දැන් ඔබ කතා කරා වගේ අර අවුරුදු 16ක දැරියක් හිටපු අමාත්‍යවරයෙක්ගේ නිවසේ ඉඳලා මේ යාමේ සිද්ධිය. දැන් මෙහිදී මේ තරවුකරු විසින් නැත්තම් ට්‍රැෆික කියලා අපි කියනවා. මේ පුද්ගලයා විසින් එවැනි ආකාරයට මෙහි කාර් සේවය සඳහා කාන්තාවන් 11 දෙනෙක් රැගෙන තිබෙනවා 2009 අවුරුද්දේ ඉඳලා. එතකොට ඒ ආපු අය අතර දැන් අපි හොයාගෙන යනවා ඒ කාලේ වෙනකොට දැන් නම් ඒ අයට වයස 29 28 වගේ ඉන්නවා. ඒ කාලේදී වයස කීයද කියලා. එතකොට ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් හැම අවස්ථාවකදීම ඒ පුද්ගලයෝ නෙමෙයි දැන් කවුරු හරි කෙනෙක් මෙහෙකාර සේවයට ළමෙක්ව ගන්නේ යමක්කමක් තියන අය කියලා තමයි මම විශ්වාස. අඩුම ගානේ මධ්‍යම පන්තික පවුලකවත් කෙනෙක්. ඒ අය යමක් දැනුගත් අය මොනවා හරි දන්න අය ඒ අය මතක තියාගන්න ඕනේ. තමුන්ටත් දරුවෝ ඉන්නවනේ. ඉතින් එතකොට මේවැනි තත්වයකට දරුවෙක් පත් කරන්න හොඳ නෑ කියලා. ඒතර ලංකා දන්නිස් සංග්‍රහයේ 308 වෙනි වගන්තියේ ආවගන්තියේ සඳහන් කරලා තියෙනවා ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීම කියලා වරදක්. cruelty to children කියලා. එතකොට කවුරු හරි කෙනෙකුට ළමයෙකුට හරියට කන්න බොන්න දෙන්නේ නැත්නම් නිදා ගන්න දෙන්නේ නැත්නම් පාසල් යවන්නේ නැත්නම් ඒ ළමයාගේ එදිනෙදා සෞඛ්‍ය කටයුතු ගැන බලන්නේ නැත්නම් ඒ ළමයාට හිංසා පීඩා කරනවා නම් පහර දෙනවා නම් එවැනි අවස්ථාවකදී අපිට කටයුතු කරන්න පුළුවන් ඒ වගන්තිය යටතේ. දැනට ඔබතුමාලා මේ සම්බන්ධයෙන් සිදු කරලා තියෙන පරීක්ෂණ කොතනද නැවතිලා තියෙන්නේ? දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මේ දැරියගේ මිය යාම, ඒ වගේම ඒ දැරිය ලිංගික අතවරයකට නැත්නම් අපයෝජනයකට භාජනය වීම සහ
ඇය ක්‍රූරත්වයට භාජනය කිරීම. එතකොට මෙහිදී මේ මිය යාම සහ ලිංගික අපයෝජනයකට භාජනය කිරීම කියන කාරණේ පළවෙනි පෝස්ට්මෝටම් එක නැත්නම් පශ්චාත් මරණ පරීක්ෂණය තිබ්බා. පස්සේ දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණයක් දැන් අවසන් වෙලා තිනවා. දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවේ ලංකාවේ කීර්තිමත් අධිකරණ වෛද්‍ය විශේෂඥ මඩුල්ලක් මගින්. ඒ වාර්තාව ලැබීම නියමිතව තිබෙනවා. එතකොට ඒ වාර්තා වලින් ලැබෙන දත්ත අනුව ඒවායේ තියෙන අන්තර්ගතය අනුව අපේ විමර්ශන තවදුරටත් සිදු වෙනවා. එකක් මේ මරණය ගැන, අනිත් එක ඇය අතවරයට ලක්වීම එහෙම නැත්නම් අපයෝජනයට ලක්වීම පිළිබඳව. ඒක එකක්. ඊළඟ කාරණේ තමයි දැන් මේ නිවසට තව අය පැමිණ තිබෙනවානේ. ඒතකොට ඒ අයට යම් ආකාරයක කාන්තාවන්ට දරුවන්ට වෙච්ච හිංසන සහ අපයෝජන ගැන. දැන් මෙහිදී කාන්තාව දෙන්නෙක් 22 හැවිරිදි කාන්තාවක්, ඒ වගේම 29 හැවිරිදි කාන්තාවක්, එවකට ඔවුන්ගේ වයස ඊට වඩා අඩු වෙන්න පුළුවන් ප්‍රකාශ දීලා තියෙනවා. ඔවුන් මෙම නිවසේදී ලිංගික වශයෙන් අතවරවලට, ඒ වගේම අපයෝජන වලට, ඒ වගේම ස්ත්‍රී දූෂණ වලට ලක් වූ බව. ඉතින් එතකොට ඒ ගැන වෙනම විමර්ශන සිදු වෙනවා. මේ වෙනකොට ඔබතුමාලට කී දෙනෙක් මේ විදිහට ප්‍රකාශ සටහන් කරගන්න සහයෝගය ලබා දීලා මේ දැරියට පෙර 10 දෙනෙක් මේ නිවසේ ඉඳලා තියෙනවා. ඊම තරවකරු විසින්ම ගෙනාපු ඒ 10 දෙනාගෙන් මේ දැරියත් එක්ක 11යි, මේ 11 දෙනාගෙන් මේ දැරිය මිය ගියා. තව තැනැත්තියක් මේ නිවසේ ඉඳලා ගිහිල්ලා පස්සේ සියදිවි නසා ගැනීමක් කරලා තියෙනවා. අපි දන්නේ මේ නිවසේ ඉඳලා ගියකටද වෙන සිද්ධියකටද කියලා. ඒක නැත් අපි බලනවා. ඊට අමතරව තව තැනැත්තියක් පිළිකා රෝගිකින් මිය ගිහිල්ලා තියෙනවා. ඒතර 11න් 3ක් මිය ගිහිල්ලා තියෙනවා. තව 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනාගේම ප්‍රකාශ සටහන් කරලා තියෙනවා. ඒකෙන් දෙන්නෙක් තමයි කියන්නේ ඔවුන් ලිංගික වශයෙන් හිංසනයට ලක් වුණා. අජිත් රුවන් මහත්තයා දැන් සමහර තැනකදී කියනවා මේක දේශපාලනයේ හැකින් ඔබතුමාලා නීති ක්‍රියාත්මක කරන්න යනවා කියලා. දේශපාලන හැකින්. එක් තැනකදී කියනවා මාධ්‍ය හමුවකදී සඳහන් කළා මේ අදාළත් තැනැත්තිය මේනකොට මිය ගිහිල්ලා තියෙනවා. ඇය මේ යන්න කලින් මරණාසන්න ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තුල ඇය සඳහන් කරලා තියෙන ඇය සියදිවි නසාගත්තා කියලා. දැන් එහෙම තියෙද්දිත් ඇය මිය ගිහිල්ලා තියෙද්දිත් නීති කෘත්‍යයක් ඉස්සරහට අරගෙන යන්න බෑ මරණාසන්න ප්‍රකාශයකුත් කරලා තියෙද්දි. ඔබත් නීතිඥවරයෙක්. මොකද්ද මේකේ තියෙන තත්ත්වය? ඇත්තටම එතකොට උන් සඳහන් කරන්නේ මේක දේශපාලන හැකින් බලාගෙන දේශපාලන දඩේමක් උදෙසා කරන කාර්යභාරයක් කියලා. එහෙම කරන්න නීති ප්‍රතිපාදන තියනවාද ඇයට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන්? අනිවාර්යෙන්ම යම් කිසි කෙනෙක් මිය ගියොත් තමයි ඇයට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්නකොටට වඩා. දැන් මෙහි තියෙන්නේ සමහර වෙලාවට කියන්නේ නැත්නම් මේකේ සාක්ෂි වල තියෙන ප්‍රශ්නයක් ගැන. නමුත් දැන් අපි මේ සම්බන්ධ මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවානේ අධිකරණේ. ඒතකොට අධිකරණය මගින් මරණ පරීක්ෂණයක් පවත්වලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වෙනි පරිච්ඡේදය යටතේ ඒ මරණයට හේතුව පිළිබඳව දෘශ්‍යමාන හේතුව පිළිබඳව තීරණයක් දෙන්න ඕනේ. ඒතකොට ඒක දෙන්න අධිකරණය භාවිතා කරන ක්‍රමය තමයි මේ සම්බන්ධව ඇසින් දුටු නැත්නම් මේ සම්බන්ධව යම් යම් කාරණාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ සාක්ෂි අධිකරණයේදී ලබා ගන්නවා. දෙවෙනි එක තමයි මරණ පරීක්ෂණයකදී පශ්චාත් මරණ පරීක්ෂණයේ පවත්වපු අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නැත්නම් රස පරීක්ෂකවරු සහභාගී වුණා නම් ඒ අයගේ සාක්ෂි ලබා ගන්න. මේ දෙක පදනම් කරගෙන අධිකරණය තීරණය කරනවා මේ මරණය සියදිවි නසා ගැනීමක්ද, මේ මරණය වෙනත් හේතුවකින් සිදු වූ දෙයක්ද, මේ මරණය ස්වභාවික හේතුවකින් සිදු වූ දෙයක්ද, නැත්නම් මේක මනුෂ්‍ය ඝාතනයක්ද කියලා. ඒ තීරණය අධිකරණය විසින් තමයි ලබා දෙන්නේ. දැන් මේ සිද්ධිය ගැන තාම ඒ සම්බන්ධ අධිකරණේ මහේත්‍රාත් පරීක්ෂණ ඉවර කරලා තීරණයක් ලබා දීලා නැහැ. ඒතකොට ඒකට අනිවාර්යයෙන්ම මේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලේ අවසාන වාර්තාව වැදගත් වෙනවා. එතනදී අජිත් රුවන් මහත්තයා දැන් දැනට ඔබතුමාලා ලැබිලා තියෙන සාක්ෂි අනුව දැන් ඔබතුමාලාත් සාක්ෂි එකතු කරනවානේ පොලිසියත් සාක්ෂි අනුව ඇය සියදිවි නසාගත්තාද ඇය ඝාතනය වුණාද කියන කාරණය සම්බන්ධයෙන් දිශා දෙකට යනකොට මොනවටද ඔබතුමාලා සාක්ෂි ලැබිලා තියෙන්නේ බලන්න. මට ඒක මේ අවස්ථාවේදී කියන්න බෑ. මොකද ඒක අධිකරණ ඉදිරියේ තියෙන කටයුත්තක් ඉඳලා අධිකරණේ තීරණය කරයි. හැබැයි ඉතින් අපිට මේකේ ඉෂුස් තුනක් තියෙනවා මම කිව්වා වගේ. ඒ කියන්නේ ප්‍රශ්න තුනක්. එකක් තමයි ඇය ක්‍රූරත්වයට භාජනය කිරීම, ඇය ස්ත්‍රී දූෂණයකට හෝ අපයෝජනයකට ලක් කිරීම සහ ඇගේ මරණය පිළිබඳව. මේ කාරණා තුනටම මම හිතන්නේ තව සතියක් දෙකක් යනකොට පිළිතුරු හම්බෙයි. ඔබතුමාලා අඛණ්ඩව පරීක්ෂණ සිදු කරා යනවා. අඛණ්ඩව පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම ව්‍යවහාරික වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගන්න පුළුවන්. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ ඔබතුමාලා කොළඹ ආශ්‍රිතව ළමා බෙහෙකාර සේවයේ යෙදවිලා ඉන්න දරුවන් සම්බන්ධයෙන් මෙහෙයුමක් සිදු කළා. ඒ පිළිබඳවත් අපි විමසන්න සූදානම්. අපි විරාමයකට ගිහිල්ලා ආවිලා කතා කරමු.
ස්වර්ණවතී අපි අවසන් විනාඩි කිහිපේ ඉන්නේ. දැන් අර ඔබතුමාලා ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් දරුවන් යොදාගෙන ඉන්නවද කියලා හොයලා බලන්න ඔබතුමාලා මෙහෙමක් ක්‍රියාත්මක කරන්න මොකක්ද ඒකේ ප්‍රතිඵලය? ඔය මෙහෙමේදී අපි කොළඹ නගරයේ තියෙන විවිධ ස්ථාන 80ක් විතර පරීක්ෂාවට ලක් කරා. යම් යම් අපි ඉස්සෙල්ලම කරේ මේ පිළිබඳව බුද්ධ්‍යංශ මගින් තොරතුරු ලබා ගත්තා. මෙවැනි දරුවන් සිටින බවට සිටින ස්ථාන. නමුත් ඒ පරීක්ෂා කිරීම වලදී ඔවුන් වයස අවුරුදු 16ට වැඩි අය බව පෙනී ගියා. නමුත් තවත් ස්ථාන දෙක තුනක් පරීක්ෂා කිරීමේදී ඒවායේ දරුවෝ ඉඳලා මේ ඒ කියන්නේ අපි යන දවස් හිටියේ නැහැ. ඒ කියන්නේ ඉවත් කරලා තියෙනවා. ඒ අය ආපු ප්‍රදේශ වලට යවලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන දැන් හොයලා බලලා යවනවා විශේෂ කණ්ඩායම් යොදලා ඒ අය යම් කිසි විදියකින් අඩු වයසේදී තියාගෙන ඉඳලා තියෙනවද කියලා. ඔබතුමාලා අඛණ්ඩව පරීක්ෂණ සිදු කරනවා? අනිවාර්යෙන් අපි මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අපි ඒකාබද්ධව මේ ගැන ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අර ඔබතුමාලා නිලසුන කාංශයට අලුතෙන් බල්ලෝ දෙනෙක් හඳුන්වලා දීලා ඔබතුමා මදුරු කීට සම්බන්ධව පරීක්ෂණ කළා. ඒක සාර්ථකයිද? ඔව් ජොනි සහ රොමා මේ සුනකින් දෙන්නගේ නම දැන් දසුන් ලෝකයේ රටවල් වල බල්ලෝ මේ පොලිස් සුනකියෝ භාවිතා කරනවා කාරණා තුනකට. මොකද්ද මේ කාරණා තුන? එකක් තමයි අපරාධකරුවා අඳුනා ගන්න. දැන් ඔබ අපරාධයක් කළා මෙතනින් ගිහිල්ලා නම් ඔබගේ ඉව ඔස්සේ ගිහිල්ලා බල්ලා ඔබව හොයා ගන්නවා. ඒක එකක්. දෙක තමයි පුපුරන ද්‍රව්‍ය අඳුනා ගන්න. එක්ස්ප්ලෝසිව්ස්. මෙතන TNT තියනවාද, ජෙලික් නයිට් තියනවාද? ඒක අඳුනා ගන්න බල්ලෝ භාවිත. තුන්වෙනි කාරණේ තමයි මත්ද්‍රව්‍ය. ගංජා තියනවාද, කුඩු තියනවාද කියලා බල්ලෙක් දාපුවාම මේක ඇතුලේ ගිහිල්ලා කොයි හරි තැනක හංගලා තියනවා නම් එයා හොයා ගන්නවා ඒක. ඒකෙන් ඔබට ගිහිල්ලා අපි කල්පනා කරා මේ නිලසුන කාංශයක් දැනට තියෙන මගේ අධීක්ෂණය යටතේ කල්පනා කරා. හැබැයි මම එන්නේ ඉස්සෙල්ලා මේ පුහුණු වීම පටන් අරගෙන තියෙන්නේ. කල්පනා කරා දැන් අපේ රටේ දැන් ඔය ගොඩක් යුරෝපය වගේ රටවල් වල ඩෙන්ගු නැහැනේ, මැලේරියාව නැහැනේ. මොකද ඒ රටවල මදුරුවෝ නැහැ. හරිද? දැන් ඒකෙන් ඔබට ගිහිල්ලා අපි මේ දැන් හැම තැනම ගෙවල් වල පිරිසුදුව පවත්වාගෙන යන්නේ. වතුර වලවල්, කාණු, පීලි මේවා තියෙනවා. දැන් අපි ගියාම කියන්නේ මේ අපි දන්නේ නැහැනේ මේකේ මදුරු කීටියෝ ඉන්නවද නැද්ද කියලා. ඉතින් මේකට බැලුමට අපි බල්ලන්ට දාලා පුරුදු කරා මේ මදුරු කීටියන් අඳුනා ගන්න. ඉතින් එතකොට ඒක සාර්ථකව මේ සුනකියෝ දෙන්න. දැන් අපි දෙන්නයි. නමුත් අපි තව පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අඳුනා ගන්න ඔවුන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඊම වීඩියෝ එකකුත් එවුවා. අඳුනා ගන්න මදුරු කීටියාව අඳුනා ගන්න ඒගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී මේ ලංකාව පුරා ක්‍රියාත්මක කරන ඩෙන්ගු මෙහෙයුම් ඒ වගේ පරිසර මෙහෙයුම් වලදී නිලසුනකියෝ යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අඳුර ගන්න. ශ්‍රී ලංකා පොලිසිය සාධනීය පියවරක් ඒක ජයග්‍රහණය කරන්න ඒකේ ප්‍රතිලාභ ප්‍රජාවටත් පත් කර දෙන්න ඔබතුමාලා ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් සුතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ බැතිතුමන්ට අද සහභාගීත්වය වෙනුවෙන් 7 වෙනි පැයට සහ වැදගත් කරුණු කාරණා ගණනාවක් විශේෂයෙන්ම නීතිය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ පවතින තත්ත්වය තුළ ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහනින් සමුදෙන්නේ. අපි සමුගන්නවා යලිමුණ ගැහිම හෙට උදේ 7ට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වෙලාවේ මේ කොරෝනා අධිවසංගත කාල සීමාව පහු කරන හින්දා පුරවැසියන් විදිහට වගකීමක් සහිතව කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා. ඊයේ දවසේදී වාර්තා වුණා මරණ 82ක්. මේක අපි පුළුවන් තරම් අඩු කරගමු. ඉස්සරහට අරගෙන යන්න වේ කරන්න. ඒ වෙනුවෙන් අපි නීතිය ප්‍රතිපාදනය යටතේ හැසිරෙමු කටයුතු කරමු. සමුගන්නවා ප්‍රාර්ථනා කරන සුබ දවසක්. ආයුබෝවන්.